සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ පින්වතුන්ට ඊටම සොඳුරු දහම් පරයයක් දහම් කොටසක් අහන්න ලැබෙනවා. මේ ධර්ම දේශනා මාලාව පිවිතුරු නිවන් මඟ කියන මාතෘකාවෙන් යුතුව මේ පින්වතුන්ට කරුණු ගොනු කරලා ඉගෙන ගන්නට සලස්වනවා. ඉතින් අද පළවෙනි දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් උදිතා ජයසිංහ මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා. මේ පින්වතුන් භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර ධර්මය අන් අයට ශ්‍රවණය කරන්නට සලස්වීම තුළින් විශාල පිනක් තමන්ගේ ජීවිතයට එක් රැස් කර ගන්නවා. ඉතින් ඒ නිසා සන්තෝෂයටපත් වෙන්න පිවිතුරු නිවන් මඟ දහම් වැඩසටහන ආරම්භ කරන්නට මේ පින්වතුන්ට දායකත්වයේ දරන්නට ලැබීම ගැන. පින්වතුනි, අපි මේ දහම් වැඩසටහන මේ විදිහට ඔබට දේශනා කරන්නට අපට ආශිර්වාද කළේ, අනුශාසනා කළේ අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මිනිසුන්ට දයාවන්තයි, කරුණාවන්තයි. ලොකු ස්වාමීන් වහන්සේ ධර්මය අපිට කියලා දුන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් නෙවෙයි. උන්වහන්සේ පොල්ලතු පැලක් කුටියක් කොට වාසය කරගෙන බණ කියපු තෙරුන් වහන්සේ නමක්. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ ගමින් ගමට, නගරෙන් නගරයට මුල්ම කාලේ කෝච්චි වල පවා ගිහිල්ලා, බස් වල ගිහිල්ලා, ඊළඟට හයර් එකට වාහන අරගෙන ගිහිල්ලා තැන් තැන් වල ධර්ම දේශනා කර කර මේ ලංකාව පුරාම උන්වහන්සේ වැඩම කළේ තමන්ට ඉන්න පන්සලක් හදාගන්න නෙවෙයි. ශිෂ්‍ය පිරිසක් හදන්නත් නෙවෙයි. උන්වහන්සේ ධර්මයේ සොයාගෙන යද්දී උන්වහන්සේට මේ ධර්මයේ තියෙන පිරිසිදු දහම් මාවත තේරෙන්න ගත්තා. එතකොට තමයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුකම්පාව ඇති වුණේ, අනේ මේ අහිංසක මිනිසුන්ටත් මේ දහම් රසය දැනෙනවා නම් කියලා. ඒ නිසා උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය ඉතාමත් පිරිසුදු එකක්. ඒ නිසා අදටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මිනිස්සු ගැන අනුකම්පාවෙන්ම මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ට අනුකම්පාවෙන්මයි මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරය යොමු කරවන්නේ. මේ මහමෙවුනාවේ දහම් වැඩ පිළිවෙලේ පින් රැස් කරගන්න භික්ෂුන් වහන්සේ නමක් විදිහට මාහටත් ලොකු ස්වාමීන් වහන්සේ නිතර අවවාද අනුශාසනා කරනවා.
ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ නිතර මේ පින්වතුන් පිනට දහමට කුසලයට යොමු කරන්න අපිට අනුශාසනා කළා. පින්පව් ගැන විශ්වාසය ඇති කරවන්න අනුශාසනා කළා. දසවස්තුක සම්මාදිට්ඨියේ පිහිටවන්න අනුශාසනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මය නිවන් මාර්ගය ගැන පහදා දෙන්න අනුශාසනා කළා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ නැමැති අති පූජනීය අපගේ ආදි ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ගැන ඔබට කියලා දෙන්න අපිට අනුශාසනා කළා. ඉතින් මේ විදිහට ඔබට ඊටමත් අනුකම්පාවෙන් කල්යාණ මිත්‍ර ඇසුර සලසලා දෙන අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පිරිසිදු නිවන් මාර්ගය ගැන කියලා දීම පිණිස අපිට මෙවර අනුශාසනා කළා. ඇත්තට මේ ධර්ම දේශනාව අතිශයින්ම සොඳුරු දහම් දේශනාවක්. ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළේ සොඳුරු නිවන් මඟ, තාමත් සුන්දර නිවන් මාර්ගය මේ දේශනා කරන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට අපි දේශනා මාලාවට නම තැබුවා පිවිතුරු නිවන් මඟ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දැන් මේ දහම් වැඩසටහනෙන් ඔබට කියලා දෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ ධර්මයේ අහන්න නම් තමන්ට සංසාරේ කරන ලද පිනක් ඕනමයි. කුසලයක් ඕනමයි. ඔබ මේ ධර්ම දේශනාව අහන්නට නම් ඔබට වාසනාව ඕනමයි. වාසනාව නැති අයට මෙවැනි වූ ධර්මයේ ඇහෙන්නේ නැහැ. සංසාරයේ කුසලයක් නැති අයට මෙවැනි වූ ධර්මයේ ඇහෙන්නේ නැහැ. පිනක් නැති අයට මෙවැනි වූ ධර්මයේ ඇහෙන්නේ නැහැ. ඊතරම් පිරිසිදු නිවන් මාර්ගය. පින්වතුනි, සක්සුදක්සේ ඊරහඳසේ පැහැදිලි පිරිසිදුම නිවන් මාර්ගය. මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ නැමැති මේ මාවත, මේ කාරණා 37 නිවන් මාර්ගයේ වැඩෙන ක්‍රම 37 දේශනා කිරීම පිණිසමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. දේශනා කිරීම පිණිසමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටියා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ නැති කාලයක මේ සංඝයා කොහොම වාසය කරයිද? බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද, සංඝයා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන වාද කරනවාද කියලා ඇහුවා. සතර සතිපට්ඨානය, සතර සම්මිය ප්‍රධාන වීරිය, සතර ඉරිදිපහද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බුද්ධංග, ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේවා ගැන සංඝයා වාද කරනවාද? අනේ ස්වාමිනී, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන වාද කරන වික්ෂුන් වහන්සේ නමක් ගැන මට නම් කනට ඇහිලා නැහැ. ඒ වුණාට ස්වාමීනි, මට හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ නැති කාලයක ආජීවයේ හේතුවෙන්, ඒ කියන්නේ ජීවත් වෙන්න, කාල බිල සෙනසුන් හදාගෙන ජීවත් වෙන්න අරුබුදයක් ආවොත්, සීල්පද කඩා ගන්න අරුබුදයක් ආවොත් ඒක මහා විනාශයක් කියලා මට හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා, ආනන්ද, මේ කෑම බීම මුල් කරගෙන අරුබුදයක් ආවොත්, සීල්පද සම්බන්ධයෙන් අරුබුදයක් ආවොත්, සංඝයා අතර බුදුරජාණන් වහන්සේ නැති කාලේ ඒ අරුබුදේ පුංචි දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ ආනන්ද, යම් දවසක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ ගැන වාද විවාද ආවොත් එහෙම දෙවියන් මරුන් බබුන් සහිත ලෝකේ දෙවි මිනිසුන්ට බොහෝ අයහපත පිණිස පවතිනවා. බොහෝ අයහපත පිණිස පවතිනවා. බොහෝ විනාශයක් වෙනවා කියවෝ. එහෙනම් දැන් කල්පනා කළොත් අද කාලේ සාමාන්‍යයෙන් මේ ධර්ම දේශනා මේ මිනිස්සු බණ අහන රටාව දිහා බලනකොට මිනිසුන්ට හාමුදුරන්ගේ ජීවත් වෙන ක්‍රම, හාමුදුරන්ගේ සීල්පද, ඕවා මිනිසුන්ට වැඩකුත් නැහැ. බණ කියන හාමුදුරුවෝ දිහා බැලුවට පස්සේ ඒ හාමුදුරුවන්ටත් ඒක වැඩකුත් නැහැ. ඒ කියන්නේ ඒව ගැන වාද විවාදයක් එහෙම ලොකුට පැන නගින්නේ නැහැ කියලා මම කියන්නේ.
නමුත් මේ ධර්ම දේශනා මිනිස්සු අහන ක්‍රමයේ දිහා බලනකොට මිනිස්සුන්ට ඇත්තටම වරදින තැනක් තියෙනවා නිවන් මාර්ගය. ඒ සමහර මිනිස්සු එකපාරම නිවන් දකින්න උත්සාහ කරන්නේ. ඊටමත් කෙටි ක්‍රම හොයනවා නිවන් දැකීම පිණිස. ඒ නිසා කවුරු හරි කිව්වොත් එහෙම මේ නිවන් දැකීම පිණිස තියෙන්නේ ඇහින් රූප බලලා හිතන්නේ නැතුව ඉන්න. කනෙන් ශබ්ද අහලා හිතන්නේ නැතුව ඉන්න. ඊළඟට රස විඳලා හිතන්නේ නැතුව ඉන්න. කයින් පහස විඳලා හිතන්නේ නැතුව ඉන්න. හිතට අරමුණක් නොදී හිත දුර්වල කරන්න. එතකොට හිතේ ඇතුළෙන්ම නිවන් මාර්ගයේ නිකම්ම උපදිනවා කියලා කිව්වොත් එහෙම මිනිස්සු අහුවෙලා යනවනේ. ඇයි මිනිසුන්ට ඕනේ නිකම්ම කෙටි නිවන් මාර්ගයන්නේ? මම ඔහොම කිව්වේ ඒ වගේ බණ කියන අය අහන්න ලැබිච්ච නිසා. ඉතින් එහෙමනම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නෑනේ. එහෙනම් සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම නැමැති නිවන් මාර්ගයට මූලික වන සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම කියන්නේ 37ක් වූ බෝධිපාර්ශික කියන්නේ අවබෝධයටම පක්ෂ ධර්මයෝ. නිවනටම මුල් වෙන කාරණා 37. එතකොට මේ අද ඉඳලා මේ ඔබට අහන්න ලැබෙන ධර්ම දේශනා ටික දිව්‍ය ලෝකයේ කතාවක් නෑ මේකේ. මනුස්ස ලෝකයේ හෝ එහෙම කතාවකුත් නෑ මේකේ. මේකේ තියෙන තනිකරම නිවන් දකින්න මොකද්ද කරන්න ඕන කියලා. දැන් සමහර අයට හිතෙනවානේ අපි ඉස්සර ඉඳලම බණ අහනවා කෝ ඉතින් අපි අනේ සෝවාන් උනේ නෑ නේද? ඊළඟට අපි සකදාගාමි උනේ නෑ නේද? අනාගාමි උනේ නෑ නේද? කෝ මේ රහතන් වහන්සේලා නෑ නේද? ඉතින් අනේ අපි කවද්ද මාර්ගඵල ලබන්නේ කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිවන් මාර්ගයේ පුරුදු කරන කෙනෙකුට උනත් හිතෙන්න පුළුවන් අනේ මම නිවන් දකින්නේ නෑනේ අනේ මට මාර්ගඵල අවබෝධ වෙන්නේ නෑනේ කියලා හිතෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ට මාර්ගඵල අවබෝධය ලැබිලා නැත්නම් ඒ භික්ෂුව හිතන්න කිව්වා මට වැඩිලා නෑ. මගේ හිත වැඩිලා නෑ. හිත කුමක් තුලද වැඩිලා නැත්තේ? සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම තුල. සතර සතිපට්ඨානය වැඩිලා නැහැ. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩිලා නැහැ. සතර ඉරිදිපාද වැඩිලා නැහැ. පංච ඉන්ද්‍රිය වැඩිලා නැහැ. පංච බල වැඩිලා නැහැ. සත්ත බොජ්ජංග වැඩිලා නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිලා නැහැ. ඒක තේරුම් ගන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා ප්‍රාර්ථනා කරනවා මම සෝවාන් වේවා. සෝවාන් වේවා. මම සකදාගාමි වේවා මම අනාගාමි වේවා මම රහත් වේවා කියලා පතනවා. හැබැයි පින්වත් මහණෙනි මේක පැතුවට ලැබෙන්නේ නැහැ. උපමාවක් දේශනා කරන්නම් කිව්වා. ඔන්න කිකිලියක් බිත්තර 8ක් හෝ 10ක් හෝ දැන් මේ කිකිලිට රකින්න පුළුවන් ප්‍රමාණයට බිත්තර ලැබෙනවා. හැබැයි මේ කිකිලි මේ බිත්තර රකින්නේ නැහැ. උණුහුම් කරන්නේ නැහැ. රසනේ කරන්නේ. ඊට පස්සේ මේ කිකිලි බිත්තර ගොඩ ටික තියලා මේ කිකිලි කන්න යනවා. හත් දීපංකරේ යනවා කිකිලි. හැබැයි කිකිලි කල්පනා කරනවා අර බිත්තර ටික දිහා බලලා අද පැටි එකේ හෙට පැටි එකේ දැන් මේ බිත්තර ASCII මේ කුකුල් පැටව දැන් හොටෙන් බිත්තර කටුව පලාගෙන ඉයි කියලා හිතනවා. නමුත් කවදාවත් ඒ බිත්තර ගොඩින් නම් පැටව වෙන්නේ නැහැ. මක් නිසාද? කිකිලි බිත්තර රැක්කේ නැහැ. ආන්නේ වගේ තමයි සතර සතිපට්ඨානෙ වඩන්නේ නැතුව සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන්නේ නැතුව සතර ඉරිදිපාද වඩන්නේ නැතුව පංච ඉන්ද්‍රිය වඩන්නේ නැතුව පංච බල වඩන්නේ නැතුව සත්ත බුද්ධංග වඩන්නේ නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්නේ නැතුව ඒව ගැන අහලවත් නැහැ. මං සෝවාන් වෙනවා නම් හොඳයි කියලා හිතනවා. අර කිකිලි බිත්තර රකින්න නැතුව පැටව හොයනවා වගේ.
හැබැයි පින්වත් මහණෙනි යම්කිසි භික්ෂුවකට ප්‍රාර්ථනාවක් නැති වෙන්න පුළුවන්. මං අද සෝවාන් වේවා, සකදාගාම වේවා, අනාගාම වේවා, රහත් වේවා කියලා ඒ ධර්ම අවබෝධය අද වේවා කියලා පැතීමක් නැහැ. හැබැයි භික්ෂුව සතර සතිපට්ඨානෙ වඩනවා. සම්‍යක් ප්‍රධාන වීරිය සතරක් වූ වඩනවා. සතර ඉරිදි පහද වඩනවා. ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා. හැබැයි යා ප්‍රාර්ථනා කරන්නේ මම රහත් වේවා කියලා පතන්නේ. නමුත් පින්වත් මහණෙනි ඔහුට ධර්මාවබෝධය සැලසෙනවා. මාර්ගඵල අවබෝධ වෙනවා. මක් නිසාද? වඩපු නිසා. කුමක් වඩපු නිසාද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. පින්වත් මහණෙනි ඒක මේ වගේ. ඔන කිකිලියෙකුට බිත්තර 8ක් හෝ 10ක් හෝ රකින් 12ක් හෝ රකින්න ලැබෙනවා. මේ කිකිලි මේ බිත්තර රකිනවා. උණුහුම් කරනවා. රාසනය කරනවා. මනාව රකිනවා. කෑමක් බීමකට ගියත් ඉක්මනට කෑව ඉක්මනට රකිනවා. මේ කිකිලිට උවමනාවක් නැහැ. කිකිලිට ප්‍රාර්ථනාවක් නැහැ. අද හෙට තුඩෙන් බිත්තර කටුව පලාගෙන පැටව එළියට මතුවී කියලා කිකිලි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වුණාට පැටව වෙනවා. මක් නිසාද? කිකිලි බිත්තර උණුහුම් කරපු නිසා. රැක්ක නිසා. ආන්නේ වගේ සෝවාන් වෙන්න ඕන, සකදාගාමී වෙන්න ඕන, අනාගාමී වෙන්න ඕන, රහත් වෙන්න ඕන කියලා කෙනෙකුට ප්‍රාර්ථනාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි අවංකවම සතර සතිපට්ඨානෙ වඩනවා නම්, සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩනවා නම්, සතර ඉරිදිපාද වඩනවා නම්, පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා නම් ඔහුට ධර්ම අවබෝධය සැලසෙනවා. එහෙනම් ඔබට ධර්ම අවබෝධයක් නොලැබුණේ මන්ද? දැන් කාටත් තියෙන ප්‍රශ්නනේ ඇයි මේ මාර්ගඵල අවබෝධයක් නැත්තේ කියලා. දැන් බලන්න පින්වතුනි දැන් ඔය මාර්ගඵල ලැබුවා කියන අය උනත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෙරෙහි සමාදන් කෙරෙවිලක් නැහෙනේ. තම තමන්ගේ අවබෝධයත් තම තමන්ගේ පුරාජේරුවත් ලෝකෙට කියාගෙන යන එකක් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ පැහැදිලි, පිවිතුරුයි, පිරිසුදුයි. ඒ තමයි මේ දැන් කියපු උපමාවෙම පැහැදිලිනේ. ඒ තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිම තුලින් තමයි මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ. එතකොට පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාළා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනාගේ කෙලෙස් ගෙවි යන්නේක ඒ ධර්මයන් වැඩිම තුලින්ම සිද්ධ වෙනවා. හැබැයි අද මෙච්චර කෙලෙස් ගෙවුණා. හෙට මෙච්චර ගෙවෙයි. ඊයේ මෙච්චර ගෙවුණා. එහෙම හොයන්න බෑ. උදාහරණයක් වදාලා. යම්කිසි ශක්තිමත් මිනිසෙක් වෑයක් අරගෙන මේ කොටයක් රහිනවා. ඒතර වෑයෙන් මේ මිනිසයා වැඩ කර කාලයක් යනකොට අප්පේ මේ ඉන්න වෑයි මිට ගෙවිලා. දැන් ඔබ මතක් තියාගන්න ඕනේ ඉස්සර ගෙවල් වල තිබ්බා මේ මොකද්ද මෝල් ගහ ගෙවිලා. සමහරට උදුළු මිට ගෙවිලා. වැඩි ඕනේ මිරිස් ගල ගෙවිලා. උදැල්ල ගෙවිලා. දෑකැත්ත ගෙවිලා. කාලයක් යනකොට මේක ගෙවිලා. පිහිපවා ගෙවිලා. එතකොට වෑයේ මිට දැන් ගෙවිලා. එතකොට මෙයා දන්නවද ඊයේ මෙච්චරක් ගෙවුණා. අද මෙච්චරක් ගෙවුණා. හෙට මෙච්චරක් ගෙවෙනවා කියලා හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. කාලයක් එයින් ප්‍රයෝජන ගැනීම තුලින් වැඩ කිරීම තුලින් ඒක ගෙවිලා. ආන්නේ වගේ පින්වත් මහණෙනි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යම්කිසි කෙනෙක් වඩනකොට එයාගේ කෙලෙස් ගෙවි යනවා. හැබැයි ඊයේ මෙච්චර කෙලෙස් ගෙවුණා, අද මෙච්චර කෙලෙස් ගෙවුණා, හෙට මෙච්චර කෙලෙස් ගෙවේවි කියලා එහෙම හිතන්න බෑ. බලන්න අපි සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේ කොච්චර සොඳුරු ලෙස, කොච්චර පිවිතුරු ලෙස, කොච්චර පැහැදිලි ලෙස
මේ නිවන් මාර්ගයේ වදාලාද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මාස 6ක් විතර මේ වේවැල් වලින් හදපු කඹයක් වතුර ආසේ දිනනවා. නැව් බඳින කඹ. ඕක ඊට පස්සේ මොකද වෙන්නේ? සීතල කාලේ වෙනකොට මේක ගොඩට ගන්නවා. අරන් ඔහේ ගොඩ දාලා තියෙනවා. දාලා තියෙනකොට මේක හුලංගෙන් ආව්වෙන් තැවි තියෙනවා. හුලංගෙන් ආව්වෙන් තැවි ඉඳලා ඕහොන් කාලයක් යනවා. යනකොට මේ මහා වැස්සක් එනකොට එක්කෝ අර කඹේ කුණු වෙලා යනවා. නැත්තම් අර නැව් බැඳලා තියෙන කඹේ දිරලා කෙල්ල විසි වෙලා යනවා. ආන් ඔය වගේ කිව්වා සත්‍තිස් බෝධිපාශික ධර්ම වඩනකොට කෙලිස් කුණු වෙලා ගිවිලා යනවා. කෙලිස් කැඩිලා සොනු විසුණු වෙලා යනවා. මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම මාවත තියෙන්නේ නිවන පිණිසමයි. නිවන පිණිසමයි. ඒ කියන්නේ ලෝකේ උත්තරීතර තැනටම තියෙන්නේ. මේ තමයි ලෝකේ උත්තරීතර තැනට යන යානාව. මේක තමයි ලෝකේ උත්තරීතර තැනට යන මාවත. නිවන් මාර්ගය. මේන් තොරව නිවන් මාර්ගයක් තියෙනවා කියලා කිව්වොත් ඒක දහමක් නෙවෙයි. මේක දහමට එකඟ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ සියල්ලම නිවන් මාර්ගයක් විදිහට ගත්තොත් එහෙම ඒ සියල්ල සත්‍තිස් බෝධිපාශික ධර්ම වලට තමයි වැටෙන්නේ. එතකොට දැන් මම සත්‍තිස් බෝධිපාශික ධර්ම කියන වචනයම නිතර පාවිච්චි කරනවා. එතකොට ඔබ හිතන්න පුළුවන් මොකද්ද දන්නේ මේ කියලා අහලා නැති අය. මේක එකින් එක අකුරින් අකුර විස්තර කරලා දෙන්න. ඔබට ලැබෙන මහා වාසනාවක් කියලා හිතන්න. සමහර ලාවට මිනිස්සු නිවන අත්හැරලා ඇති. අනේ අපිට නිවන් දකින්න බෑ. ওই පින් ටිකක් කරගෙන ඉන්නවා. තව කෙනෙක් හිතන්න පුළුවන් අනේ අපිට උතුම් සත්පුරුෂ ඇසුරක් දෙව්ලොවදී ලැබෙයි. ඒ නිසා අපි දෙව්ලොව ගිහිල්ලා නිවන් දකිනවා කියලා. හරි එහෙම නැත්නම් කෙනෙක් ධාතු පරිනිර්වාණ කතාව. කොහොම හරි එක එක්කෙනාගේ හිතවල මොනවා හරි තියෙන්න පුළුවන්. එතකොට වෙනවත්නි ඔබ මොන අදහසේ හිටියත් මේ ධර්මේ නම් නාසා ඉන්න එපා. මේ ධර්මේ නාහා ඉන්න එපා. එච්චරම වැදගත්. මේ තමයි නිවන් මඟ. හේතුව ලෞතර සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නම ඕන සත්‍තිස් බෝධිපාශික ධර්ම විස්තර කරන්න. බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන. මේ කාරණා 37 තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සකුළුදායිට කියා හිටිය සකුළුදායි. නුඹ හිතන්නේ කොමක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මහත් හරසරින් පමණක් නොවේ. දේවසුර අසුර නාග ගහන්ධර්වයෝ භාග්‍යතුන් වහන්සේ සරණ ගිය බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේට ඉතාමත් සෙනෙහවන්තයි. ඉතාමත් ආදරෙන් ගරු බුහුමන් කරනවා. මේ භික්ෂු භික්ෂුණී ආදී උපාසක උපාසිකාවෝ බුදුරජාණන් වහන්සේට අතිශයින් පැහැදිලා අතිශයින් ගරු සත්කාර කරන්නේ කුමක් නිසා කියලාද උදායි නුඹට හිතෙන්නේ? සකුළුදායි කියනවා මට හිතෙන්නේ ඔබ වහන්සේ පොඩ්ඩක් වළඳන නිසා. ඔබ වහන්සේ පාංශකෝල සිවුර ගන්න නිසා. ඔබ වහන්සේ ඈත වනේ ගල් වෙනක වැඩ වාසය කරන නිසා. නෑ සකුළුදායි. මටත් වැඩිය දානෙන් අඩුව ගන්න ශ්‍රාවකයෝ ඉන්නවා. මටත් වැඩිය සිවුරු දුර්වලව පාවිච්චි කරන ශ්‍රාවකයෝ ඉන්නවා. ඒකට ඒ අය නම් අපාදින්න බෑ. මම පූර්වාරාමේ ඊළඟට ජේතවනාරාමේ වගේ මාලිගා වගේ පෙනෙන විහාරාරාමවල ඉන්නවා. නමුත් ඈත පිදුරු කුටියේ වාසය කරන ශිෂ්‍යයෝ ඉන්නවා. ශ්‍රාවකයෝ. ඉතින් ඔවුන් අපහදින්න බෑ එහෙනම්. උදායි ඒකෙට නෙවෙයි. සත්‍තිස් බෝධිපාශවික ධර්ම බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කළා කියන කාරණාව මුල් කරගෙන තමයි මෙච්චර ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට සෙනෙහවන්ත.
එහෙනම් අපගේ හදපත්ලේ අවංකවම සෙනෙහසක් බුදුරජාණන් වහන්සේ ගැන උපදින්න හේතු වෙනවාමයි මේ බෝධිපාශික ධර්ම ඉගෙන ගන්න එක. බුදුරජාණන් වහන්සේ වදාළ සකුළුදායි මේ ශ්‍රාවකයෝ මට මෙච්චර ගරු කරන්න, සත්කාර සම්මාන කරන්න, මෙච්චර පැහැදිලා ඉන්න උපකාර වුණා කියනවා බුදුරජාණන් වහන්සේ මනාව සත්‍තිස් බෝධිපාශික ධර්මය දේශනා කිරීම. ඒකට පැහැදිලා කියනවා බුදුරජාණන් වහන්සේට පැහැදුනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ගැන මග වඩපු රහතන් වහන්සේලා ගැන අතිශයින් පැහැදීමක් ඇති වෙනවා. පෙර නොඇසූ විරූ පැහැදීමක්. සාමාන්‍ය බුදු ගුණ ඇහුවාට වඩා පැහැදීමක්. ධාතුන් වහන්සේලා ගැන ඇහුවට වඩා පැහැදීමක්. ඒ කිසිවකට සමාන කරන්න බැරි පැහැදීමක් මෙතෙක් ලැබපු හිතේ තිබ්බ පැහැදීම් ඇති වුණ පැහැදීම් වලට වඩා විශේෂ පැහැදීමක් හිත තුළ ඇති වෙන්න ඒකාන්තයෙන් උපකාර වෙනවා. මේ පිරිසුදු නිවන් මාර්ගය ගැන ඇසීම. ඊළඟට මේ නිවන් මාර්ගයේ ටික ටික පුරුදු කිරීම. සාමාන්‍යයෙන් අපිට නිවන් මාර්ගය පුරුදු කරන්න අමාරුයි, නිවන් දකින්න අමාරුයි කියලා සමහර විට බොහෝ දෙනා කල්පනා කරනවානේ. නමුත් මේකෙන් එකින් එක විස්තර කරගෙන යනකොට ඔබටම හිතෙයි ඔබම දන්නේ නැතුව තමා තුළම නිවන් මාර්ගයේ පුරුදු කරන ಗುಣධර්ම හැකියාවල් තියෙනවා කියලා. ඒක මේ වගේ. ඔන්න දැන් කොරෝනා හැදීගෙන එනවා. එතකොට ඔන්න මේ කොරෝනා මර්ධනය කරන්න බෙහෙතක් හදන්න දක්ෂ කෙනෙක්, අතිශයින් දක්ෂ දිව්‍ය ඖෂධ වගේ දිව්‍ය ඖෂධයක් නිපදවන කෙනෙක් පහළ වෙනවා. එයා කියනවා මේකට කරන්න තියෙන්නේ අහවල් කොළ වර්ගේ, අහවල් පොතු වර්ගේ, අහවල් ගෙඩි වර්ගේ, අහවල් මුල් වර්ගේ හදලා එක කොටලා ඉසම අරන් බීපු ගමන් ඒ මොහොතේම රෝගේ නැති වෙනවා කියලා කියනවා. එතකොට එහෙන් බෙහෙත් ගැන කියනකොට මෙයා අහනකොට හිතෙනවා අපේ ওই කොළ වර්ගේ අපේ ගෙදර තියෙනවනේ. ওই ගෙඩි වර්ගේ තියෙනවනේ. ඉතින් මට තියෙන මේ ටික එකතු කරලා මේක හදාගෙන බොන්නනේ මගේ රෝගේ සංසිඳෙනවනේ. හැබැයි කියනකල් අපි දන්නේ නැහැ. බෙහෙත තමා ළඟ තියෙන්නේ කියලා. ඒ වගේ තමයි නිවන් මාර්ගයේ එකින් එක ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ අපේ මේක අපිට කරන්න තියෙන දෙයක් නේ කියලා. තමා තුළ තියෙන ඒවා පේනවා. නැති ඒවාත් පේනවා. එතකොට ඔන්න අර කොරෝනා බෙහෙත ගැන කියනකොට කල්පනා ඔය කොළ වර්ගයේ තියෙන ඔය මුල අර ගෙඩි වර්ගේ නෑනේ අප්පා. කොහොම හරි හොයා ගන්නවා. ඔන්න එයා මහන්සියලා අර ගෙඩි වර්ගේ හොයා ගන්නවා. එතකොට ඒ වාගේ තියෙන දේවල් ගුණධර්ම ගැන සතුටෙන් පුරුදු කරන්නත් නැති ගුණධර්ම වීරයෙන් පුරුදු කරගන්නත් අතිශයින් උපකාරී වෙනවා නිවන් මාර්ගයේ ඉගෙන ගැනීම. බෝධිපාශික ධර්ම ඉගෙන ගැනීම ඉච්ඡර උපකාරයි. කෙනෙක් මනවින් කියනවා නම් මම බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු නිවන් මාර්ගය මනාව ඉගෙන ගත්තා කියලා. එයාට එහෙම මනාව සිංහනාදයක් කරන්නට හැකියාව ලැබෙනවා සත්‍තිස් බෝධිපාශික ධර්ම ඉගෙන ගැනීම තුලින්. මම ඒකයි කිව්වේ වෙන ධර්ම දේශනා වගේ නෙවෙයි. මේ ධර්ම දේශනා වින් විස්තර වෙන්නේම නිවන් දකින්න හැටිමයි. ඉතින් පින්වතුනි මේකෙන් පුංචි දෙයක් පුරුදු කළා. පුරුදු කිරීම පසක තැබේවා. ඇසීමත් එච්චර ශ්‍රේෂ්ඨයි. සවම්පත් පින් කළා කියන්නේ මේකටයි. මේ ධර්මයේ දරාගත්තොත් දරාගත් සිත පින් කළා කියන්නේ ඒකටයි. ඒ කියන්නේ මේ වගේ කුසල් දහම් ඇහෙන්නේ හිතේ රඳින්නේ ඒ හිත උතුම් වෙන්න ඕන. ඒ නිසා ඔබ මේ උතුම් භාග්‍යතුන් වහන්සේගේ නිවන් මාර්ගය ගැන මනාව අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, නුඹලාට හිතෙන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දහම් දෙසන්නේ අන් අයගේ දානේ බලාපොරොත්තු වෙන්ද? අන් අයගෙන් තමන්ට කියලා කුටියක් හදා ගන්නද?
පින්වත් මහණෙනි නුඹලාට හිතෙන්නේ කොහොමද භාග්‍යතුන් වහන්සේ දහම් දෙසන්නේ ශ්‍රාවකයෝ වැඩි කරගන්නද? භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කරන්නේ තමන්ගේ කීර්ති ප්‍රශංසා පැතිරිලා යන එකටද? අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මගේ බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි බණ කියන්නේ. එහෙනම් පින්වත් මහණෙනි නුඹලාට හිතෙන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දහම් දෙසන්නේ කුමක් මුල් කරගෙනද? අනේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන්, දයාවෙන්, මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්නේ. පින්වත් මහණෙනි ඔබට හිතෙනවා නම් අනුකම්පාවෙන්මයි බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්නේ. කරුණාවෙන්මයි, දයාවෙන්මයි, සෙනෙහසෙන්මයි දහම් දේශනා කරන්නේ කියලා ඔබට හිතෙනවා නම් පින්වත් මහණෙනි මා විසින් ඊටමත් අවබෝධයෙන් දේශනා කරපු දහම ගැන වාද කරන්න එපා. ඒ දහම ඉගෙන ගන්න. ඒ දහම පුරුදු කරන්න කිව්වා. පින්වත් මහණෙනි මං අවබෝධයෙන්ම මනාව මේ පුරුදු කරන්න ඔබට දේශනා කරන දහම කුමක්ද? මේ සතර සතිපට්ඨානයෝය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර ඉර්ධිපාද. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දැන් ඔබ මෙතෙක් කාලයක් අහලා තියෙන්නේ ඒකායන වයම් භික්ඛවේ මාර්ගය. එකම මාර්ගයයිනේ. නත්තඤ්ඤෝ වෙනම මාර්ගයක් නැහැ. ඔබ අහලා තියෙනවා ඒ තමයි එකම නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට දැන් ඔබට හිතේ දැන් ස්වාමීන් වහන්සේ දැන් කරුණු 37ක් කියනවානේ. එතකොට ඒක මොකක්ද කියලා? ඒ තමයි පින්වත්නි මේ බෝධිපාශවික ධර්ම 37ම වැඩෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන කාරණා 8 තුලින්. ඒකට අපි පසක තියමු මේ වෙනත් විග්‍රහ. එතකොට අපි ගත්තොත් එහෙම සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. එහෙනම් බෝධිපාශික ධර්ම වඩන්ඩ චතුරාර්ය සත්‍ය ගැන අහලා තියෙන්න ඕනේනේ. දැනීමක් තියෙන්න ඕනනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා වඩනකොට වැඩෙන්නේ මේ බෝධිපාශික ධර්ම 37. ඊට පස්සේ දැන් ඔබ ආය අහලා තියෙනවා ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය ආදි වශයෙන් ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය නිවන සාක්ෂාත් කරන්න සත්වයාගේ විසුද්ධිය පිණිස එකම එක මාර්ගයේ තියෙන්නේ ඒ තමයි චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානය කියලා. එතකොට ඇත්තටම මේවා විග්‍රහ කරගෙන යනකොට තේරෙනවා සතර සතිපට්ඨානෙ වැඩෙනකොට තමයි මේවා වැඩෙන්නේ. මේක පුදුම සහගත දෙයක්. කොයි පැත්තෙන් හරි අල්ලන්න පුළුවන් වුණොත් හරි පුදුම සහගතයි. එක කාරණාවක් වැඩෙනකොට 37කට ಗುಣධර්ම වැඩෙන හැටි ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔබට වාසනාව ලැබුණොත් මේ දේශනා ශ්‍රවණය කරන්න ඔබට බුදුරජාණන් වහන්සේගේ දහම ගැන පුදුම පැහැදීමක් ඇති වෙයි. වරදින්නේ පින්වතුනි. ඔබ මුලා කරන්නේ මේ තමයි නිවන් මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ වචනය. දැන් වැඩි ඕනේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැන් මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන ඔබ කලින් අහලා ඇති. ඒ තමයි පහරාද සූත්‍රය. පහරාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පහරාද කියන අසුරේන්ද්‍රයාට කියා හිටිනවා අසුරේන්ද්‍රය. මොකද මේ අසුරය ගොඩාක් මොහොතට ආස කරන්නේ. කාරණා 8ක් කියනවා. එයින් එකක් තමයි මොහොතේ තියෙනවා නොඑක් මාණික්‍ය වර්ග. නව රත්නාදී නොඑක් මාණික්‍ය වර්ග තියෙනවා. වටිනා වස්තු තියෙනවා. ඒ නිසා ගොඩක් අසුරයෝ මොහොතට කැමතියි. ওই කාරණාව සහිත කාරණා 8ක් විස්තර කරනවා.
ඉතින් මේ පහරාද අසුරීන්ද්‍රයාණෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ මෙච්චර මොකද මේ බුද්ධ ශාසනයට ආසා මෙච්චරයි කැමැති මෙච්චරයි පැහැදිලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් කාරණා 8ක් විස්තර කරලා දේශනා කරනවා. පහරාද යසුරයෝ නොයෙක් මාණික්‍ය වස්තු සහිත මුහුදට ආසා කරනවා වගේ මේ බුද්ධ ශාසනයේ මාණික්‍ය 37ක් තියෙනවා. කුමක්ද ඒ තමයි මේ සත්‍තිස් බෝධිපාශවික ධර්ම. මෙන්න මේ සත්‍තිස් බෝධිපාශවික ධර්ම මේ බුද්ධ ශාසනයේ බැබලී තියෙන වටිනා මාණික්‍ය 37. එතකොට ඔබ බුද්ධ ශාසනයේ ඔබ නොඑක ආකාරයෙන් ධර්ම ඉගෙන ගන්නවා. හැබැයි මේ 37 ඉගෙනගෙන නැත්නම් මැණික් ටික දැකලා නැහැ. වටිනාම ටික දැකලා නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉරසඳසේ බබලවමින් ඒ උතුම් ධර්ම දේශනා ඉරසඳසේ බැබලෙන ඒ උතුම් ධර්ම දේශනා ඔබට නොඑක ආකාරයෙන් මෙතෙක් කාලයක් කියලා දීලා බුද්ධ ශාසනයේ වටිනාම මැණික් ටික ගැනත් මේ කියලා දෙන්නේ. මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ඉගෙනගෙන නැත්නම් මැණික් දැකලා නැහැ. ඒ නිසා මේ මාණික්‍ය දෙස බලන්න. ඒ තමයි සතර සතිපට්ඨාන. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර ඉර්ධිපාද. පංච ඉන්ද්‍රිය. පංච බල. සත්ත බොජ්ජංග. ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒතර පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ මට මුණ ගැහුණා සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනාව තියෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ වදාළ පාසාදික සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා චුන්ද තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන් චුන්ද රාමපුත්ත උද්දක නිතර මෙහෙම වාක්‍යයක් කියනවා. දැක්ක විට නොදකි දැක්කොත් නොදැක්කා කියලා වචනයක් කියනවා. දැක්ක විට නොදකී කියලා. කුමක්ද ඔය දැක්ක විට නොදකී කියලා රාමපුත්‍ර උද්දක කියන්නේ? ඒ තමයි හොඳින් මොහොත් කළ දැලි පිහියේ තලය පේනවා මොහොත පේන්නේ. හොඳට මොහොත් කරපු පිහියක තලය පේනවා මොහොත පේන්නේ. ඔන්න ඕක තමයි නිතර කියා ඉන්නේ. නමුත් චුන්ද දැක්ක විට නොදකී කියලා යමක් මනාව කියනවා නම් මේ නිවන් මාර්ගයටමයි කිය යුත්තේ ඒක. දැක්කොත් නොදැක්කා. දැක්ක විට නොදකී. මේක බුද්ධ ශාසනයේ ලස්සන වැකියක් මේක. දැක්ක විට නොදකී. කුමක්ද චුන්ද? ඒ තමයි මෙසේ සියලු අයරින් සම්පූර්ණ වූ සියලු අයරින් පිරිපුන් අඩුත් නොවූ වැඩිත් නොවූ මැනවින් පවසන ලද මුළුමනින්ම පිරිපුන් සසුන් බඹසරක් මනාකොට ප්‍රකාශ කළා තියෙන බුදුරජාණන් වහන්සේ. මෙසේ මේ සසුන් බඹසර කවුරු හරි දැක්කොත් සසුන් බඹසර කියන්නේ මේ නිවන් මාර්ගයේ ඒ තමයි සත්‍තිස් බෝධිපාශවික ධර්ම කෙනෙක් හරියට අවබෝධ කළොත් වැඩුවොත් ධර්මයේ දැක්කොත් එහෙම මේ සසුන් බඹසරෙහි මේ කොටස බැහැර කළ යුතුයි. එය බැහැර කළ විට ඒ සසුන් බඹසර වඩාත් පිරිසුදු වෙයි කියා මෙසේ බැහැර කළ යුතු දෙයක් නොදකි. හරියට ධර්මයේ දැක්කොත් අයින් කරන්න පුළුවන් වචනයක්වත් දකින්නේ මේ නිවන් මාර්ගේ. හරියට මේ ධර්මයේ දැක්කොත් එහෙම මේ සත්‍තිස් බෝධිපාර්ශවික ධර්ම වලින් අහවල් එක අයින් කරමු කියලා අයින් කරන්න දෙයක් දකින්නේ. හරියට ධර්මයේ දැක්කොත්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේනේ සුත්ත ගීය ව්‍යාකරණ ඉති උත්තක ජාතක අම්බූත ධම්මාදී නවංග ශාස්ත්‍ර ශාසනේ
හරියට ධර්මයේ දැක්කොත් ওই ජාතක අයින් කරන්න. ওই සූත්‍ර අයින් කරන්න. ඊළඟට ධම්මපදයේ අයින් කරන්න. තේරගහත අයින් කරන්න. හරියට ධර්මයේ දැක්කොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයෙන් අහවල් කොටස අයින් කළොත් මේක දැන් පිරිසිදුයි කියලා එහෙම කියන්න එකක් දකින්නේ නැහැ. අද කාලේ කොහොමද ජාතක කතාවකින් දහමක් දේශනා කළොත් ඔය මොනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ටිකක් කිව්වොත් ඔය මොනවද? දැක්කද සීමාව ඉක්මවා ගියා. සසුන් බඹසර තේරුම් ගත්තේ නැහැ. ශාස්ත්‍රඥ වහන්සේගේ බුදුමුවෙන් වදාළ බණපදයට නිගරු කළා. එතකොට එහෙනම් ඔබට හිතේ එහෙනම් ජාතක කතාවක් ගත්තොත් එහෙම ඒක කතන්දරයක්. නම නිවන් මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සහිත මාර්ගයක්. මේ දෙක කොහොමද ගැලපෙන්නේ කියලා. ආන්නේ ඥානෙ උපදිනවා. මේ දේශනාව. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කරුණු එකින් එක ඉගෙන ගන්නකොට ඔබටම තේරෙනවා ජාතක කතාවක් ඉගෙන ගන්න එකයි මාර්ගයේ වඩන එකයි අතර තියෙන සම්බන්ධය. රහතුන් ගැන ඉගෙන ගන්න එක, බුදු ගුණ ඉගෙන ගන්න එක, ශ්‍රද්ධාව උපද්වා ගන්න එක, සිල් ගුණ දන් වඩන එක, නිවන් මාර්ගයේත් එක්ක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මات එක්ක කොහොමද පෑහිලා යන්නේ කියලා ඔබට ඉගෙන ගන්න ලැබෙනවා මේ දේශනා ඉගෙන ගත්තොත්. එතකොට මෙතෙක් කාලයක් අපි ඒවර මිනිස්සු හිතන්නේ නැහනේ. ගොඩාක් අයට ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා මොකක් හරි අමාරුවක් සමහර අයට එනවා. ඒවත් එක කලබලේ දුවනවා මිසක්කා. කලබලයක් නැතුව ඉගෙන ගන්න කෙනෙකුට පිරිසිදුම ධර්ම ඉගෙන ගන්න ලැබෙනවා නම් ඒක අතිශයින් දුර්ලභ දෙයක්. එතකොට දැන් අපි කියමින් හිටියොත් දැක්කොත් නොදැකී කියන කාරණාවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරියට ධර්මයේ දැක්කොත් මේ නිවන් මාර්ගය ගැන මේ කරන විස්තර වලින් එක වචනයක එක අකුරක් අයින් කරන්න දකින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සසුම් බඹසරට බාහිරින් මේ කොටස එක්කල යුතුයි. එවිට මේ වඩාත් පිරිසුදු වෙයි කියා මේ සසුම් බඹසරට බාහිරින් එක්කල යුතු දේකුත් නොදකි. මේ දැක්ක විට නොදකී කියනු ලැබී කියන ආර්ය විනය. මෙන්න මේ කොටස එකතු වුණා නම් තමයි මේක නිවන් මාර්ගයට හරි. කියලා එහෙම එකක් දකින්න බෑ කියනවා. කවුරු හරි නිවන් දැක්කා කියලා කෙනෙක් හෝ මඟපල් ලැබුවා කියලා කෙනෙක් හෝ ධර්මදරියෙක් හෝ විනයදරියෙක් හෝ කියනවා නම් සූත්‍රේ නම් තියෙන්නේ ඔහොම තමයි. ඒ වුණාට මෙන්න මේ ටිකත් ඕකට එකතු වෙන්න ඕන කියලා එයාගේ දෙයක් මොන හරි කියනවා නම් ඒකාන්තයෙන් දැනගත යුතුයි. මොහු ධර්මයේ දැකලා නැහැ. ධර්මයේ දැකලා නැහැ කියලා දැනගත යුතුයි. ධර්මයේ දැක්කා නම් බුද්ධ ශාසනයේ මේ භාග්‍යතුන් වහන්සේගේ පිරිසුදු බුද්ධ වචනේ මේ නිවන් මාර්ගයේ එකම එක කාරණාවක්වත් අකුරක්වත් අයින් කරන්නවත් බාහිරින් එකතු කරන්නවත් එයාට දකින්න බෑ. එහෙම දකින්නේ නැහැ යා. ඒක තමයි ධර්මයේ දැක්කා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චොන්දේනි මනාකොට කියන්නේ සියලු අයුරින් සම්පූර්ණ වූ සියලු අයුරින් පිරිපුන් වූ අඩුත් නොවූ වැඩිත් නොවූ මනවින් පවසන ලද මුළුමනින්ම පිරිපුන් සසුන් බඹසරක් මනාකොට ප්‍රකාශිතයයි යමක් ආරම්භය කියයි නම් මනාකොට කියන්නේ ඒ මේ සසුන් බඹසර ආරම්භ යාමය සියලු අයුරින් සියලු ආකාරයෙන් අඩුත් නොවූ වැඩිත් නොවූ මනවින් පවසන ලද මුළුමනින්ම පිරිසුන් සසුන් බඹසර ප්‍රකාශ කළා තමයි තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒහෙන් චුන්ද මා විසින් ඔබලාට යම් ධර්මියෝ විශිෂ්ට ඥානයෙන් දැන දේශන ලද්දාහුද ඕන. දැන් කිව්වනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියට අවබෝධ කළොත් ඒ ධර්මයට ඒ නිවන් මාර්ගයට අයින් කරන්න දෙයක්වත් එකතු කරන්න දෙයක්වත් දකින්නේ ඒකම හරි කියලා දකිනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද ඒ කියලා.
පින්වත් චොන්ත මම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ සියලු දෙනා විසින් එකට එක් වී එකට රැස් වී අර්ථයෙන් අර්ථය ව්‍යංජනෙන් ව්‍යංජනය සංගායනා කළ යුත්තේය. මේ ධර්මයේ සංගායනා කරන්න කියනවා. ඒ කියන්නේ මේක නිතර අහන්න ඕන එකක්. පොදු අදහසක් ඒ කියන්නේ සියලු දෙනා එක වචනයෙන්ම කතා කළ යුතු දෙයක්. එක හඬින්ම කිය යුතු දෙයක්. අර්ථයෙන් අර්ථේ ව්‍යංජනෙන් ව්‍යංජනේ වාද විවාද නකල යුත්තේය. කිසිසේත් මේ කාරණාවලට නම් වාද කරන්න එපා. යම් අයුරකින් මේ සසුන් බඹසර දිගු කලක් බොහෝ කලක් පවත්වාලිය හැකි පරිද්දෙනි. ඒ බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සුව පිණිස ලෝකානුකම්පාව පිණිස දෙවි මිනිසුන්ට යහපත හිතසුව පිණිස පවතී. මේ කාරණාව ගැන වාද විවාද කරන්න එපා කිව්වා. මේ කාරණා වලින් තමයි කිව්වා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඉදිරියට තියෙන්නේ. සියලු දෙනා මේක නිතර අහන්න ඕන කිව්වා. සංගායනා කරන්න ඕන කිව්වා. ඉගෙන ගන්න ඕන කිව්වා. චුන්දේනි යම් ධර්මයක් පිළිබඳව සියලු දෙනා විසින් එකට එක් වෙලා එකට රැස් වෙලා අර්ථයෙන් අර්ථේ ව්‍යංජනෙන් ව්‍යංජනය සංගායනා කළ යුතු නම් වාද විවාද නොකළ යුතු නම් බුද්ධ ශාසනය බොහෝ කලක් තියෙන්නේ මේක නිසා නම් බොහෝ ජනයාට හිතසුව පිණිස සැලසෙන්නේ ලෝකානුකම්පාවෙන් දිවි මිනිසුන්ට යහපත පිණිස පවතින්නේ යම් දෙයකින් නම් බුදුරජාණන් වහන්සේ විශේෂ ඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරපු ඒ ධර්මයේ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨාන. සතර සම්‍යක් ප්‍රධාන වීරය. සතර ඉර්ධිපහද. පංච ඉන්ද්‍රිය. පංච බල. සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ධර්මියෝ එකට එක් වෙලා සංගායනා කරන්න කිව්වා. ඉගෙන ගන්න කිව්වා. අර්ථයෙන් අර්ථේ වචනෙන් වචනය හොඳට සංගායනා කරන්න කිව්වා. වාද විවාද කරන්න එපා කිව්වා. මේකෙන් තමයි ගෝ බුද්ධ ශාසනයක් තියෙන්නේ. ඒ නිසා සියලු දෙවි මිනිසුන්ට යහපත සැනසෙල්ල සැලසෙන්නේ මේ කාරණා 37න් කිව්වා. එහෙනම් කොහොම ධර්මයක්ද මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම කියන්නේ? සතර සතිපට්ඨාන කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ නූපං අකුසල් නූපවදවන්ට කරන වීරිය. උපං අකුසල් ප්‍රහාණය කරන්න කරන වීරිය. ඊළඟට නූපං කුසල් උපද්දවන්න කරන වීරිය. උපං කුසල් වඩා වර්ධනය කරන්න කරන වීරිය. මොකද සතර ඉරිදිපහද කියන්නේ? ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශනා කියන ඉරිදිපහද හතර. මොනවද පංච ඉන්ද්‍රිය ධර්ම කියන්නේ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මොනවද පංච බල කියන්නේ? ඒ ඉන්ද්‍රිය ධර්මයෝම තමයි බල ධර්මයෝ වෙන්නේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සත්ත බොජ්ජංග ධර්ම කියන්නේ මොනවද? සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඊළඟට කුමක්ද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒතර පින්වතුනි මේ කරුණු 37 මනාව කෙනෙක් ඉගෙන ගත්තොත් එයා මේ බුද්ධ ශාසනය මනාව ඉගෙන ගත්තා වෙනවා. නිවන් මාර්ගයේ මනාව ඉගෙන ගත්තා වෙනවා. මේක ඇහුවත් ඇති. ඒ නිසා ඉදිරියට අපි මේ දහම් වැඩසටහනේ විස්තර කරනකොට ඇත්තටම පින්වතුනි මේ බුදු කෙනෙක්ගේ අවබෝධය ගැන කියන්නේ අපේ අවබෝධයවත් නෙවෙයි. අපේ අවබෝධය නෙවෙයි. බුදු කෙනෙක්ගේ අවබෝධය. බුදු කෙනෙක් වදාළ නිවන් මාර්ගය. අපිට වැදගත් වෙන්නේ එක එක්කෙනා නිවන් දැකපු විදිහ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නිර්වාණ මාර්ගයේ දේශනා කරපු විදිය. බුදුරජාණන් වහන්සේ මේ සඳහා අසංකේ 4ක් පිරුම් පුරාගෙන ඇස්තිස් මාසලේ දන් දීදී දස පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පුරලා
දසමහර සේනා පරාජයට පත් කරමින් සම්මා සම්බුදු බවට පත් වෙලා අනන්ත සම්බුදු ගුණ දසබල ඥාන විශාරද ඥාන තුල පිහිටලා මේ නිවන් මාර්ගය දේශනා කරන්නේ. ඒ ධර්මයේ මනාව ශ්‍රවණය කරන්න. අහන්න ලැබුණත් වාසනාව. ඉගෙන ගන්න කැමති අය පොඩි දහම් පොතක් තියාගෙන දහම් කරුණු සටහන් කරගන්න. ඔබට ලැබෙන වාසනාවක් කියලා හිතන්න. ඔබට ලැබෙන මහත් වූ වාසනාවක් කියලා හිතන්න. ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඔබ අප කාටත් අනුකම්පාවෙන් තමයි මේ ධර්මයේ අපිට ඔබට කියලා දෙන්න අපිට ආශිර්වාද කරන්නේ. කරුණු කාරණා කෙරෙහි අපිව උනන්දු කරවන්නේ. ඒ නිසා ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් ඔබට ලැබෙන මේ දහම් දායාදය ඔබ මනාව ලබා ගන්න. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයේ පමණක් නොව ඕනෑම බුද්ධ ශාසනයක පිරිසුදු නිවන් මාර්ගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ දහම් කරුණු 37ම තියෙන්නේ නිවන පිණිසමයි. ඒ උතුම් ධර්මය ඔබට ශ්‍රවණය කරන්නටත් පුරුදු කරන්නටත් ඒකාන්තයෙන්ම වාසනාව උදා වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ උතුම් පිවිතුරු නිවන් මඟ ධර්ම දේශනාව ආරම්භ කරන්නට දායකත්වයේ දරුවා මේ ධර්ම දානය සිද්ධ කරන්නට පින්වත් උදිතා ජයසිංහ මෙනෙවි ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් මේ පින්වතුන් තාමත් වාසනාවන්ත වුණා. ඉතින් සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවි මිනිසුන්ට යහපත පිණිස භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවන් මාර්ගයේ මේ දහම් වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්න දිව්‍යංගේ දිව්‍ය උපකාර සැලසේවා. ඒ වගේම පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවිවරු මේ මිනිසුන්ට ව්‍යසනව පවතින මේ වසංගත රෝග දුරු කළා මිනිසුන්ට යහපත සලසන්ට දිවිවරු උපකාර කරත්වා. දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි පින් පමුණවනවා. ඒ වගේම මේ පවුලේ පින්වතුන් නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් කවුරුත් නමින් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් වී පරලෝ සැපී වේවා. පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි ගෞතම බුද්ධ ශාසනයේ මේ වගේ පිරිසුදු නිවන් මාර්ගයක් ගැන අපිට අහන්න ලැබුණේ. මේ වගේම අහන්නේ අනාගතයේත් මිනිසයන්ට මේ සී සද්ධර්මයේ දායාද වෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂම ලබත්වා කියලා අපි පින් පමුණුවමු. ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී මේ බෝධිපාශික ධර්මයේ පුරුදු කර ගන්නටම මේ පින් අනුමෝදන් වී වාසනාව ලැබේවා. ඒ වගේම උදිතා ජයසිංහ මෙනවියට ඒ වගේම දෙමව්පියන් සහ සොහිරා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් උතුම් බෝධිපාශික ධර්ම පුරුදු කර ගැනීම පිණිසත් මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඒ වගේම කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට මේ අද මේ පරම ගම්බීර ධර්මය ගැන ඔබට හඳුන්වා දුන් පින් බලෙන් ඒ රෝගීන් ඉක්මනින් සුවපත් වේවා. මේ ලක්දිරණ වසාගෙන යන කොරෝනා වසංගතය වහා මැඩ පැවැත්වේවා. ඒ වගේම වහා දුරු වේවා. මේ වසංගතය දුරින්ම දුරු වෙලා මනුස්ස වර්ගයාට යහපත සැලසේවා. ඒ වගේම මේ ව්‍යසනාදී සසර දුකින් බැට කන මේ ජීවිතේ දුක්ගිනි නිවා කරමින් අමා නිවන අවබෝධ කර ගැනීමට අපටත් මේ පිවිතුරු නිවන් මාර්ගයේ බෝධිපාශික ධර්ම පුරුදු කර ගැනීම පිණිසම ඒකාන්තයෙන් මේ පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.